ඉතින් කොහොමද මගේ ආදරණීය 8 ශ්‍රේණි දුවල පුතාලා 8 ශ්‍රේණියේ ICT විෂය නිර්දේශයේ පළවෙනි පාඩම තුල තමයි අපි ඉන්නේ. එම පළවෙනි පාඩමෙත් අවසාන පාඩම් කොටස් වල තමයි අපි මේ ඉන්නේ නේද? පාඩමේ අවසාන හරියේ ඉන්නේ. අපි මේ දක්වා කතා බහ කරා චූටි දුවල පුතාලට මම මතක් කරන්නම් මේ සංඛ්‍යා පද්ධති පාඩම තුල කොහොමද පරිගණකය තුල දත්ත නිරූපණය වන්නේ කියලා. ඒ සඳහා සංඛ්‍යා පද්ධතිවල අවශ්‍යතාවයක් ගැන කතා කරලා ඒ යටතේ ද්විමය සංඛ්‍යා පද්ධතිය, අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය, දශමය සංඛ්‍යා පද්ධතිය සහ ෂඩ්දශමය කියන සංඛ්‍යා පද්ධතිය භාවිත වන බව අපි කතා බහ කරා. නේද? වගුවක් තුල එහෙම කෙටියෙන් දක්වලා ඉන්පසුව අපි ඉන් දෙකක් තෝරගත්ත මොකද්ද? ද්විමය සංඛ්‍යා පද්ධතිය සහ දශමය සංඛ්‍යා පද්ධතිය. මේ දෙක තෝරගෙන අපි ඒව ගැන ගැඹුරෙන් කතා කළා. ඊට පස්සේ අපි ගියා සංඛ්‍යා පද්ධති පරිවර්තනයක අවශ්‍යතාවය ගැන කතා කරන්න. ඔව්. පරිගණකය දත්ත හඳුනා ගන්න විදිහ වෙනස්. අපි තොරතුරු දකින විදිහ වෙනස්. අපි කියන්නේ මිනිස්සු පරිශීලකයෝ. මෙන්න මේ වෙනස නිසා අපිට විවිධ සංඛ්‍යා පද්ධති ඕන වෙනවා කියලා කිව්වා. ඒ වගේම එම එකිනෙක සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනයක් අවශ්‍ය වන බවත් අපි කතා කරා. මතකයිනේ? ඒ අනුව ද්විමය සංඛ්‍යාවෙන් ලියවුණු සංඛ්‍යාවක් අගයක් දශමය සංඛ්‍යා පද්ධතියක් බවට හරවන්නත් දශමය සංඛ්‍යාවලින් ලියවුණු අගයක් ද්විමය සංඛ්‍යාවට හරවන්නත් අපි සාකච්ඡා කරා ඉගෙන ගත්තා. මේ ඔක්කොම දැනුමින් සන්නද්ධ වෙලා තමයි අපි මේ පාඩමේ ඊළඟ කොටස වන පුතේ 1/7 වෙනි කොටසට එන්නේ. 1/7 වෙනි කොටසේ අපි කතා කරන විශේෂ කාරණා ටිකක්. හැබැයි දුවල පුතාලට හොඳට මතකයි මම මේ කොටස් ටික පාඩමේ මුල් හරියෙත් ඔබට සරලව කියලා දුන්නා. කෙටියෙන් කියලා දුන්නා. ඒව නැවතත් විස්තරාත්මකව හමු වෙනවා පාඩමේ 1/7 කොටස යටතේ. බලමු මොකද්ද මේ රූප සටහනක් එක්ක තිබෙන නෝට් එක මේකෙන් මොකද කියන්නේ කියලා. අපේ මාතෘකාව තමයි චූටි දුවේ පුතේ පරිගණකය බිඳුව සහ එක භාවිතයෙන් දත්ත නිරූපණය කිරීම. හරි. දැන් ඔබට මතක් වෙන්න ඕන. සර් මීට කලින් ඔබට කියලා දුන්නා මතකයි නේද? බිඳුව සහ එක කියන ද්විතත්වයන් දෙක නැත්නම් මේ ද්විතත්ව තර්කණය භාවිතයෙන් කොහොමද දත්ත නිරූපණය කරගන්නේ පරිගණකය තුල කියලා. ඒ නෝට් එක මෙතන තියෙනවා බලන්න. පරිගණකයේ on හෝ off යන අවස්ථාවලින් සමන්විත විද්‍යුත් සංඥා භාවිත කරයි. දුවේ පුතේ මේ on හෝ off කියලා කියන්නේ low voltage අවස්ථාව අපි off ලෙසත් high voltage අවස්ථාව on ලෙසත් සලකනවා. මේ on කියන්නේ high voltage, off කියන්නේ low voltage නේ. ඉහළ වෝල්ටීත අවස්ථාව සහ පහළ වෝල්ටීත අවස්ථාව. පැහැදිලි නේද? එතකොට අන්නේ අවස්ථාවන් වලින් අන්නේ ද්විත්ව තත්වයන්ගෙන් සමන්විත විද්‍යුත් සංඥා භාවිත කරනවා. හරිනේ? විද්‍යුත් සංඥා වලින් තමයි පරිගණකේ ක්‍රියාත්මක වෙන්නේ කියලා ඔබ දැන් තේරුම් ගන්න. හරි නේද? on අවස්ථාව එකට සමාන කරනවා, off අවස්ථාව බිඳුවට සමාන කරනවා. දැන් ඔබට ගොඩක් දේවල් ඔළුවේ තියාගන්න ඕන. මොනවද පුතේ? ඉහළ වෝල්ටීතාවය, එහෙම නැත්නම් on කියන අවස්ථාව, එහෙම නැත්නම් එක කියන අවස්ථාව. පහළ වෝල්ටීතාවය, එහෙම නැත්නම් off කියන අවස්ථාව, එහෙම නැත්නම් බිඳුව කියන අවස්ථාව. හරි නේද? ඔන්න. ඒ අනුව පුතේ පරිගණකය දත්ත නිරූපණය කරන්නේ බිඳුව හා එකෙහි අනුක්‍රමයක් ආකාරයෙන්. මොකක්ද මේ අනුක්‍රමයක් කියන්නේ? පිටු රටාවක්. එක බිඳුවේව පෝලිමට තියෙනවා විවිධ රටාවන් වලට. එකිනෙකට වෙනස් රටාවන් කියන්නේ එකිනෙකට වෙනස් අගයන් සංඛ්‍යාවන්, එකිනෙකට වෙනස් අක්ෂර, එකිනෙකට වෙනස් වර්ණ, රූප, ශබ්ද, වීඩියෝ, සජීවීකරණ ඕනම දෙයක්. හරිද දුවේ පුතේ? ඒක පෙන්වලා තිනවා බලන්න මේ ස්විච් එකක් ගත්තොත් මේ on off, මේ on off. හරිනේ? එක කියන්නේ on පැත්ත. බිඳුව කියන්නේ off පැත්ත. ස්විච් එකක් මෙහෙම ඉහළ පහළ. චූටි දුවල පුතාලට යමක් කියලා දෙන්න තියෙනවා. ඊටාම ඈත අතීතයේ පරිගණකයේ ආරම්භ වන කාලේ අපි කියන පළමු පරම්පරාවේ පරිගණකවලදී මේ වගේ බොහොම සරල සැහැල්ලු කීබෝඩ් එකක් නෙමෙයි තිබ්බේ. දත්ත ආදානය ප්‍රතිදානය එහෙම නැත්නම් පරිගණකයේ ප්‍රොසෙසින් කටයුතු සඳහා මෙන්න මේ වගේ ස්විචස් ගණනාවක් තිබ්බා. ඔව් ස්විචස් වලින් තමයි මේ on off වැඩේ කරමින් හරි නේද පුතේ? පරිගණක ක්‍රියාත්මක වුණේ. වර්තමානයේ තිබෙන තරම් ස්වයංක්‍රීය පරිගණක නෙවෙයි තිබුණේ. ඇත්තට මේ කාලේ තිබෙ ගණක යන්ත්‍ර. මූලික ගණිත කර්මයන් 4 සිදු කරන ගණිත
උපාංග නැත්තම් ගණක යන්ත්‍ර තිබුණේ. මෙන්න මේවා ක්‍රියාත්මක කරන්න ඒවයින් කාර්යයක් කරව ගන්න ලොකු ස්විචස් ගොඩක් තිබ්බා. මම ලොකු කියලා දහස් කරේ භෞතික විශාල නෙවෙයි ප්‍රමාණය. ස්විචස් විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ ස්විච් ඔන් ඔෆ් කර කර තමයි පරිගණකය ක්‍රියාත්මක කෙරෙන්නේ. හරිනේද පුතේ? රයිට්. ඊට පස්සේ මම ඔබට අමතර දෙයක් කිව්ව දුවේ පුතේ ඔන්න. ඊට පස්සේ අපි යනවා අප විසින් පරිගණකයට ආදානය කරන ලබන පාඨ, ශබ්ද හා රූප ආදී දත්ත සහ උපදේශ පරිගණක මතකය තුල තැන්පත් වන්නේ ද්විමය බිටු අනුක්‍රමයක් වශයෙන්. මෙන්න මේක හරි වැදගත් දුවේ පුතේ. අපි පරිගණකය තුලට පාඨ එහෙම නැත්නම් ටෙක්ස්ට්, ශබ්ද, අනේ ඔඩියෝ, රූප, ඉමේජස්, වීඩියෝ, ඇනිමේෂන් මේ මොනවා දත්ත ලෙස පරිගණකයට ආදානය කරත් ඒවා පරිගණකයේ මතකය තුල තැන්පත් වෙන්නේ මෙන්න මේ ද්විමය බිටු අනුක්‍රමයක් වශයෙන් තමයි මේව ගබඩා වෙන්නේ. හරිනේ පුතේ? දෙකේ පාදේ බිටු අනුක්‍රමයක් වශයෙන්. ඒ බැවින් පරිගණකයේ සියලුම ආකාරයේ දත්ත සැකසීමට පෙර ද්විමය ආකාරයට හැරවීම කළ යුතුයි. මොකද මේ කියන්නේ? අපි කුමන ආකාරයෙන් දත්ත ආදානය කරත් ඒවා පරිගණකයේ Tamanගේ කාර්ය ආරම්භ කිරීමට පෙර ඒවා සැකසීමට පෙර අනිවාර්යයෙන්ම ද්විමය ආකාරයට නැත්තම් ඔහුට තේරෙන high voltage low voltage signals තේරෙන ආකාරයට නැත්තම් ද්විමය ආකාරයට හරව ගන්න ඕන. ඔව් ඒක ඔබට දැන් තේරුණා. බලන්න මේ රූප සටහන ඔබේ පෙළ පොතේ තියෙනවා. මේ මිනිස්සු නැත්තම් පරිශීලකයෝ මේ පැත්තෙන් තිබෙන්නේ පරිශීලකයෝ යම් දෙයක් පරිගණකයේ දකින ආකාරය. පරිගණකයේ විසින් එම දත්ත දකින ආකාරය. මේ අපි මේ දත්ත නැත්තම් තොරතුරු දකින ආකාරය මෙන්න පරිගණකයේ දකින ආකාරය. මේ වගේ පින්තූරයක් අපි දකිනවා පරිගණකයේ අභ්‍යන්තරයේ මේක එක බිඳු සමූහයක්. එකේවා බිඳු ඒවා අනුක්‍රමයක්. විශාල ප්‍රමාණයක් එකේවා බිඳු ඒවා මේ පින්තූරයක් නිර්මාණය වෙන දායක වෙනවා. අනෙක් පැත්තෙන් හඬක් අපට ඇහෙනවා. හරිද? මේ මෙතන රූපයක් මම ඉන්න ඔබට හඬ පෙන්නලා තියෙනවා පුතේ. හඬ පේන්නේ නැහැ අපට. හඬ ඇහෙනවා. අපට ඇහෙන හඬ පරිගණකයට තේරෙන්නේ පුතේ එකේවා සහ බිඳු ඒවා අනුක්‍රමයක් විදිහට. පැහැදිලිද පුතේ? අනෙත් එක තමයි බලන්න පුතේ මෙතන තියෙනවා යතුරක් කැපිටල් A. මේ A අකුර අපි ප්‍රෙස් කරොත් හරිනේද? කීබෝඩ් එකේ අකුර ප්‍රෙස් කරාම මෙන්න මේ ඇත්ත වශයෙන්ම මෙන්න මේ කෝඩ් එක තමයි ජෙනරේට් වෙන්නේ. ද්විමය සංඛ්‍යා පද්ධතියේ. මේ A අක්ෂරය අපට පේන විදිය, මේ පරිගණකයේ තේරුම් ගන්න විදිය. මේ තියෙන අංක 9 අපට පේන විදිය, මේ පරිගණකයේ තේරුම් ගන්න විදිය. පැහැදිලි නේද පුතේ? හරි. මේ කොටස ඔබට හොඳට තේරුණා. හොඳයි. අපි මේක විස්තරාත්මකව බලමු. තව ඉස්සරහට ගිහිල්ලා මේ නෝට් එක ඔබේ පෙළ පොතේ තියෙනවා පුතේ. ඒ අනුව සියලුම ආදාන පරිගණකයේ තුලට ද්විමය ආකාරයෙන් ලබාගෙන ද්විමය ආකාරයෙන් සකසා එම තොරතුරු ඒ කියන්නේ පාඨ, රූප, ශබ්දෝ, වීඩියෝ ආකාරයටම අදාළ ප්‍රතිදාන උපාංග වෙත ලබා දෙනවා. පැහැදිලිද? මේ කියන්නේ පුතේ මෙන්න මේ පැහැදිලි කිරීම. මොකද්ද? ආදානය කරගන්නේ. ඒ කියන්නේ පරිගණකයේ තුලට අපි යමක් ආදානය කරොත් මොනවද? ටෙක්ස්ට්, ඉමේජස්, සවුන්ඩ්ස් නැත්නම් වීඩියෝ. මෙන්න මේවා පරිගණකයේ තුලට අපි පාඨ, රූප, ශබ්ද ලෙස තමයි ලබා දෙන්නේ. ඒවා ලබා ගන්නෙත් එහෙමයි. හැබැයි එහෙම ලබා ගත්තට කියලා මද සැකසුම් ඒකකයට ඒවත් එක ඒ විදිහටම කරන්න බෑ. එයා ඒක තේරුම් ගන්න ඕන ද්විමය ආකාරයෙන්. ඒ නිසා මෙයා මේවා කන්වර්ට් කරගන්නවා, පරිවර්තනය කරගන්නවා පුතේ මොනවද? අපි කෙටියෙන් මෙන්නම කියනවා බයිනරි බිට්ස් වලට කන්වර්ට් කරගන්නවා. ඔව් බයිනරි බිටු වලට නැත්නම් දෙකේ පාදයේ බිටු වලට පරිවර්තනය කරගෙන අන්න සැකසීම කරන්නේ ද්විමය ආකාරයෙන්. ඒවා ඒ දත්ත ටික ප්‍රොසෙස් කරනවා ද්විමය ආකාරයට. ඊට පස්සේ ඒක ප්‍රතිදානය කරන්නේ නැවත ද්විම ආකාරයේ සිට පාඨ, රූප, ශබ්ද ආදී සාමාන්‍ය තොරතුරු බවට පත් කරනවා. හරිද? ඒ කියන්නේ අපට අවුට්පුට් එක දෙන්න මේක නැවත ගන්නවා සාමාන්‍ය භාවිත තොරතුරු බවට. දරුවන්ට මේක හොඳටම තේරුණා. හරි නේද පුතේ? ඔබට මම කිහිප වතාවක් නැවත මේ ගැන පැහැදිලි කරලා දීලා තියෙනවා. මෙන්න මේ නෝට් එකත් පොඩ්ඩක් කියව ගන්න. පරිගණකය තුල
සියලුම කාර්යයන් බිඳුව ඕෆ් හා එක ඔන් යන අවස්ථා දෙක අනුසාරයෙන් ක්‍රියාත්මක වේ. ඔබ මේක දන්නවා, ඔබට මේක තේරෙනවා හොඳට. දත්ව දීමේ ආකාරයෙන් පරිගණකයේ ප්‍රධාන මතකය වෙත ලබා ගැනීම. ඔව්, ඔබ දන්නවා. අපි දත්ත ලබා දුන්නම පුතේ ඉන් අදහස් වෙන්නේ ඒව ද්වීමේ ආකාරයෙන් පරිගණකයේ ප්‍රධාන මතකය වෙත. පරිගණකයේ ප්‍රධානය මතක වෙත තමයි ලබා ගන්නේ අපි ඉන්පුට් කරන ඒවා. ඉන් අනතුරුව එම ද්වීමීය බිටු රටාව සකසනයේ වෙත යවා එය හඳුනාගෙන සැකසීමෙන් පසු මොකද කරන්න පුතේ? ඉන්පුට් කරන එක කෙලින්ම ගන්න ප්‍රධාන මතකයට. අරගෙන ඒ ටික යවන පුතේ කොහටද? මධ්‍ය සැකසුම් ඒකකයට. එයා එතෙන්දී ඒක සකස් කරනවා ද්වීමීය ආකාරයෙන්. ඒක සකසලා ප්‍රොසෙස් කරලා නැවත ප්‍රධාන මතකයට එවනවා. මේ ඔබ දන්නවා අපි කලින් කතා කරා කය ශ්‍රේණියේදීත් මේ ගැන කතා කරලා තියෙනවා. හරිද පුතේ? ඉන් පසුව අදාළ ප්‍රතිදාන උපාංගය වෙත යොමු කරනවා. ඉන්පුට් ඩිවයිස් එකෙන් අපි ඉන්පුට් එකක් දුන්නම ඒවා බයිනරි කෝඩ්ස් වලින් තේරුම් අරගෙන ප්‍රොසෙස් කරලා නැවත අවුට්පුට් කරනවා. කොහටද පුතේ? ප්‍රතිදාන උපාංග වෙත යවනවා. එතෙන්දී යවන්නේ බයිනරි ආකාරයෙන් නෙවෙයි, මිනිසාට තේරෙන තොරතුරු බවට පත් කරලා. ඉන් පසුව අදාළ ප්‍රතිදාන උපාංගය වෙත යොමු කෙරේ. ඒ අනුව පරිගණකයේ සියලු ආදාන බලන්න පුතේ, ආදාන සැකසුම් හා ප්‍රතිදාන කාර්යයන්ට අදාළ ද්වීමීය ආකාරයෙන් පවතින දත්ත පරිගණකයේ සංරචක වලට ගලාන ආකාරය මෙන්න 1.5 රූප සටහනේ දක්වලා තියෙනවලු. ඔබේ පෙළ පොතෙන් මගේ රූප සටහන මෙතෙන්ට ගත්තා. බලන්න චුටි දුවේ පුතේ, මෙහි අංක කරලා ඔබට දීලා තියෙනවා. එකින් එක බලමු. මෙන්න මේ කොටස තියෙනවා පුතේ ඉන්පුට් වෙන එක. ඔව්. රූප වශයෙන් ඉන්පුට් වෙනවා. ඩිජිටල් කැමරාවක් භාවිතයෙන්. යතුරු පූර්ව භාවිතයෙන් පාට නැත්නම් ටෙක්ස්ට් විදිහට ඉන්පුට් වෙනවා. ඔව්. මේ ටික ඔක්කොම සිස්ටම් යුනිට් එකට ඉන්පුට් වුණාට පස්සේ කෙලින්ම ගිහින් නතර වෙන්නේ කොහටද පුතේ? ප්‍රධාන මතකයේ තමයි නතර වෙන්නේ කියලා. හරිද? ප්‍රධාන මතකයෙන් මේවා ගන්නවා සකසනය වෙත. ප්‍රධාන මතකයේ తాවකාලිකවයි නතර වෙන්නේ. ස්ථිරව නෙවෙයි. හරිද? తాවකාලිකව නතර වුණාට පස්සේ ඒ සැනින් ඒ මොහොතේම CPU එකට අරගෙන ඒක ප්‍රොසෙස් කරනවා. ප්‍රොසෙස් කරලා ඉවරලා තොරතුරු බවට පත් කළා මේක නැවත කොහාට එවනවද? ප්‍රධාන මතකයට එවනවා. හරි නේද? ඉන්පසු ප්‍රධාන මතකයෙන් මේක කොහටද යන්නේ පුතේ? මම ඔබට වෙනම වර්ණයක් කරන් පෙන්වන්නම්. ඒ ප්‍රධාන මතකයෙන් මෙන්න මෙහෙම යනවා අවුට්පුට් ඩිවයිස් වෙත. හරිද පුතේ? මෙන්න තුන්වෙනි අවස්ථාව සංදර්ශකය වෙත මේක ද්විමීය ආකාරයෙන් ගමන් කළා ඒ පින්තූරය තිරය මත ජනනය කරන්න පුතේ කොහොමද? මිනිසාට තේරෙන දත්ත ලෙස. මෙන්න දුවේ පුතේ එම සම්පූර්ණ පැහැදිලි කිරීම ඔබේ පෙළ පොතේ තියෙනවා රූප සටහනක් විදිහට. හරිද? පරිගණකය තුළ ද්විමීය දත්ත හුමාරු වීම මෙන්න මේ අංශ අතර සිද්ධ වෙනවා කියලා මත තියාගන්න. හරිද පුතේ? හොඳයි. අපි යමු පාඩමේ ඊළඟ කොටසට. බලමු පුතේ මේ නෝට් එක පරිගණකයට යතුරු පූර්ව ඩිජිටල් කැමරාව වැනි ආදාන උපක්‍රම ඔස්සේ දත්ත ඇතුල් වීම. හරිනේ? මෙන්න ඩිජිටල් කැමරාව යතුරු පූර්ව වැනි ආදාන උපක්‍රම ඔස්සේ දත්ත ඇතුල් වෙනවා. ඔබේ පොතේ නෝට් එක මම ඔබට කියලා දෙන්න දුවේ පුතේ. ප්‍රධාන මතකය තුළ తాවකාලිකවත්. මේ කියන්නේ මොකද්ද පුතේ? මෙන්න මේ ප්‍රධාන මතකය තුළ මේක తాවකාලිකව තැන්පත් කරගන්නවලු. හරි නේද? මේ දත්ත ටික. ඊට පස්සේ කියනවා දෘಢ තැටිය තුළ ස්ථිරවත්. ඇත්තම කියවොත් පුතේ මේ නෝට් එක පොඩ්ඩක් වෙනස් වෙ යුතුයි. ඇතුල් වූ වහාම ප්‍රධාන මතකය තුළ තමයි తాවකාලිකව තැන්පත් වෙන්නේ. ඔය ප්‍රොසෙස් වෙලා තමයි පුතේ සේව් වෙන්නේ. නැත්තම් ස්ථිරව ගබඩා වෙන්නේ දෘಢ තැටිය තුළ. නිසා පුංචි වෙනසක් මම කරනවා. right. ප්‍රොසෙස් කරලා පස්සේ තමයි මේක වෙන්නේ. ප්‍රධාන මතකය තුළ తాවකාලිකවත් එහෙම තැන්පත් කරලා සකසනය මගින් දත්ත සැකසීම සිදු වෙනවා. මෙන්න ප්‍රධාන මතකයට తాවකාලිකව අරගෙන සකසනය මගින් ඒවා සකස් කරනවා. සකස් කළා නැවත ප්‍රධාන මතකයට එනවා. ඔක තමයි ඇත්ත කතාව.
ඊට පස්සේ මේක පුතේ අපි සේව් කරන්න ඕන නැත්නම් සුරකී කරනවා නම් අන්න එතකොට මෙතන රූප සටහන දාලා නැහැ පුතේ. මෙහි තිබෙන ද්විතීයික මතකයට ද්විතීයික ආචායනයට ඒ කියන්නේ පද්ධති ඒකකයේ තුල තිබෙන ද්විතීයික ආචායනයේ ස්ථිරව ගබඩා වෙනවා. අපි ස්ථිරව ගබඩා කරන්න කියලා විධානයක් ලබා දුන්නොත් පරිශීලකයෝ වශයෙන්. හරිනේ පුතේ? right. ඊට පස්සේ මොකද වෙන්නේ? බලන්න මේ නෝට් එකේ කියනවා සකසනේ මගින් දත්ත සැකසීම සහ සකසන ලද දත්ත එහෙම නැත්නම් තොරතුරු කියනවා ප්‍රතිදාන උපක්‍රම වෙත යැවීම යන කාර්යයන් සියල්ල බිඳුව හා එක යන අවස්ථා දෙක ඇසුරින් සිදු කෙරේ. එතකොට බිඳුව හා එක යන අවස්ථා දෙක ඇසුරින් කියන්නේ මෙන්න මේකයි පුතේ නෝට් එකේ මුංචි වෙනසක් වෙන්න ඕන. බිඳුව හා එක නැත්නම් බිඳුව ඒවා සහ එක ඒවා ඇසුරින් සිද්ධ වෙනවා කියන එක. මම මේ නෝට් එක මෙතනට ගත්තේ එකයි ඔබ කියවද්දි වැරදි අදහසක් එන්න පුළුවන්. ඒ මම ඔබට නිවැරදි කරලා පැහැදිලි කරලා දුන්නා. බිඳුව ඒවා එක ඒවා නැත්තම් පුතේ high voltage low voltage අවස්ථා ගණනාවකින් තමයි මේ සියල්ලම නිරූපණය වන්නේ. හොඳයි. මං ඔබට මේක අවස්ථාවක් කරගන්නවා චුඩුවේ පුතේ පරිගණක අභ්‍යන්තරයේ සිදුවන සමස්තය ඔබට චිත්‍රණය කරලා පෙන්වන්න. ඒ සඳහා මට හිස් ඉඩක් අවශ්‍යයි. මම මෙතන ඔබට ඇඳලා පෙන්වනවා මෙන්න මේ සමස්තය ඔබට තේරුම් ගන්න ඕන ටික. හොඳයි. බලමු අපි ලස්සනට මේක ඇඳ ගන්න පුතේ අපට අවශ්‍ය වන ආකාරයට. මම කළු පැහැය පාවිච්චි කරනවා මෙම කොටස් වෙනින් වශයෙන් දක්වන්න. විදිහට මේ කොටස් ටික පෙන්වනවා. මම මේ කොටස් නම් කරන්නම් පසුව. හොඳයි. මට තව අවශ්‍ය වෙනවා මෙන්න මෙවැනි කොටුවක්. තව අවශ්‍ය වෙනවා මෙන්න මෙවැනි කොටුවක්. පහළොනුත් කොටුවක් මං ගන්නවා. මම පුංචි වෙනසක් කරනවා. මෙන්න මේ කොටස මම පොඩ්ඩක් තිබෙන තැනින් අයින් කරනවා පුතේ. මට වෙනත් තැනකට ගන්න ඕන. මම මේ හරියකට ගන්නම් මේක ඔබට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න. හරි. මේ බලන්න කොටස් මොනවද? මම මේව නම් කරනවා චුඩුවේ පුතේ. මම නිල් පහෙන් මේක නම් කරන්නම්. මම මේවට කියන පුතේ ආදාන උපක්‍රම කියලා. නැත්තම් ආදාන උපාංග. මොකක් හෝ ආදාන උපාංගයක් අවස්ථානුකූලව මේ කොටුවේ නිරූපණය වෙනවා. මේ කොටුවට මං කියන පුතේ ප්‍රතිදාන උපාංග කියලා. අවස්ථානුකූලව මේ කොටුවෙන් ඕනෑම ප්‍රතිදාන උපාංගයක් නිරූපණය වෙනවා. මම මේකට කියන පුතේ ප්‍රධාන මතකය. ඔය RAM කාඩ් එක නැත්නම් RAM මතකය ඇතුළු ප්‍රධාන මතකය මේකට ඇත්තටම හිතනවා පුතේ ඔබ ඉගෙන ගත්ත 6 7 ශ්‍රේණි වලදී මතක ඇති වාරක මතකය, රෙජිස්ටර් මතක, RAM මතකය නැත්නම් සසම්බාය ප්‍රවේශ මතක. මේ ඔක්කොම ටික මෙතෙන් නිරූපණය වෙනවා. හරිද? මම මේ කොටසට කියන පුතේ මධ්‍ය සැකසුම් ඒකකය කියලා. හරි. කෙටියෙන් කියනවා මොකද්ද? CPU. එහෙනම් input device තියෙනවා, output device තියෙනවා, main memory තියෙනවා, CPU එක තියෙනවා. මම මෙතෙන්ට කියන පුතේ ද්විතීයික ආචායනය කියලා. හොඳයි. මම මේ ටික නම් කරගෙන අවසන්. ඉන්පසු දැන් මම ඔබට පැහැදිලි කරන්න යන්නේ මේ කොටස් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මෙතන මට ඊට කලින් තව දෙයක් ඔබට පෙන්වන්න අවශ්‍යයි දුවේ පුතේ. මෙන්න මේ මධ්‍ය සැකසුම් ඒකකය තුල ප්‍රධාන කොටස් දෙකක් මං තව ගන්නවා වෙන් කරලා. කොටස් ගොඩක් ඉන්නවා. මං දෙන්නෙක් ගන්නවා පුතේ. ඒ දෙන්න තමයි ඔබ දන්නවා ALU. මං කෙටියෙන් ඉංග්‍රීසි අකුරෙන් ලියනවා පහසු වෙන්න. Arithmetic and Logic Unit ගණිතමය හා තාර්කික ඒකකය. ඊට පස්සේ ඉන්නවා CU. කවුද පුතේ? Control Unit එක. පාලන ඒකකය. හරිද පුතේ?
රයිට්. එහෙනම් ALU ඉන්නවා ගණිතමය හා තාර්කික ඒකකය පාලන ඒකකය ඉන්නවා. හරිද? කන්ට්‍රෝල් යුනිට් එක. හරි. දැන් මම ඔබට පැහැදිලි කිරීමට යන්නේ කොහොමද මේ කාර්ය සිද්ධ වෙන්නේ කියලා පුතේ. මම ඔබට ඊතල මගින් දත්ත මේ ගමන් කරන ආකාරය පෙන්නනවා. දුවේ පුතේ හිතා ගන්න මේ ආදානෝපාංගයේ මේ වෙලාවේ මම මේ පැහැදිලි කිරීම සිද්ධියක් අරගෙන කියන්නේ කීබෝඩ් එක කියලා. මේ පැත්තේ තියෙන මොනිටර් එක. ප්‍රතිදානෝපාංගය මොනිටර් එක, ආදානෝපාංගය කීබෝඩ් එක නැත්නම් යතුරු පුවරුව. හරිද? රයිට්. ද්විතීයික ආචාර්යයට තියෙන්නේ hard disk drive එක. එහෙමත් තියාගන්න. නැත්නම් SSD solid state drive එක හෝ hard disk drive එකක් තියෙනවා. ප්‍රධාන මතක වශයෙන් RAM එක තියෙනවා, මධ්‍ය සැකසුම එකක තියෙනවා. හිතන්න පරිශීලකයෙක් වශයෙන් ඔබ හරි මම හරි කවුරුන් හෝ කීබෝඩ් එකේ තියෙන මොකක් හෝ අකුරක් මත ප්‍රෙස් කරා කියලා. අපි කොහොම ඒ අකුර ප්‍රෙස් කරා කියලා. ඒ කී එක. එතකොට වෙන්නේ පුතේ යම්කිසි පද්ධතියේ වෙනසක් සිද්ධ වෙනවා. ඔව් මේක තේරුම් ගන්න පුළුවන් කාටද? මධ්‍ය සැකසුම ඒකකයට. ඇයි ඔබ බටන් එක ප්‍රෙස් කරගමම මොකද වෙන්නේ පුතේ? බටන් එක ප්‍රෙස් කරාම එතන විදුලි ධාරාවන් පැන නගිනවා. එතකොට high voltage low voltage ආකාරයෙන් ඒ අකුරට අදාළ වන විද්‍යුත් සංඥාව ගමන් කරනවා. කොහේ ඉඳලාද පුතේ? ආදාන උපාංගයේ ඉඳලා ප්‍රධාන මතකයේ වෙත ගමන් කරනවා. ඒ විද්‍යුත් සංඥාව. පැහැදිලි නේද? ප්‍රධාන මතකයට ගිහිල්ලා తాවකාලිකව ප්‍රධාන මතකයේ එම විද්‍යුත් සංඥාව ගබඩා වෙනවා. ඉන්පසු එය ලබා ගන්නවා මධ්‍ය සැකසුම් ඒකකයට. ඇත්තටම මධ්‍ය සැකසුම් ඒකකයේ arithmetic and logic unit එක තමයි මේක සැකසීම කරන්නේ. අපි මේ කොටස් ඉගෙන ගත්තා කලින් ශ්‍රේණිවලදී. හරි. ඔබ ALU නැතත් මධ්‍ය සැකසුම් ඒකකය මේ සංඥා ටික අරගෙන සැකසීමට භාජනය කරනවා. හරි නේද? සැකසීමට භාජනය කරනවා. භාජනය කරාම සකසලා මේකේ අවුට්පුට් එක ආපහු දෙනවා කොහටද පුතේ? ප්‍රධාන මතකයට. පැහැදිලිද? ප්‍රධාන මතකයට දුන්නට පස්සේ පුතේ ප්‍රධාන මතකයේ මේක తాවකාලිකව ගබඩා කරගෙන එහෙම තියාගෙන ඉන්නේ මේක ප්‍රතිදාන උපාංගයේ වෙත යවනවා. අන්නේ වෙලාවට ප්‍රතිදාන උපාංගයේ තිරය මත අපට ඒ අකුරක් දකින්න පුළුවන් වෙනවා. පැහැදිලිද? ඔන්න ඔකයි සිද්ධ වෙන්නේ. බටන් එක ප්‍රෙස් කරාම ජෙනරේට් වෙන ජනනය වන පුතේ විද්‍යුත් සංඥාව ප්‍රධාන මතකයට එනවා. ඇත්තම කිව්වොත් ප්‍රධාන මතකයට ගෙන්න ගන්නවා. කවුද ප්‍රධාන මතකයේද? නෑ. මේ ක්‍රියාව පාලනය කරන කෙනෙක් ඉන්නවා. අන්‍යයා තමයි මේක ගෙන්න ගන්නේ. මම මේ දම් පාටින් පෙන්නනවා CU. මෙයා පුතේ නියෝග ලබා දෙනවා. හරිද? මම මෙහෙන් ඇදලා පෙන්වන්නම් ඔබට වෙනම ආකාරයට මට අඳින්න වෙනවා මේක. හොඳයි. මම මෙන්න මෙහෙම අඳිනවා පුතේ. එයා නියෝග ලබා දෙනවා ආදාන උපාංගයට. කන්ට්‍රෝල් යුනිට් එක. ඔව් එයා තමයි පද්ධතිය සම්පූර්ණයෙන් මෙහෙවන්නේ. පාලන ඒකකයා තමයි පද්ධතිය පාලනය කරන්නේ. මොන පද්ධතියද? පරිගණක පද්ධතිය පාලනය කරන්නේ. එහෙනම් චුටි දුවේ පුතේ CU නැත්තම් මේ පරිගණක පද්ධතියේ පාලකයා අන්න අවශ්‍ය කමාන්ඩ්ස් විද්‍යානයෙන් ලබා දෙනවා. ඔය බටන් එක ප්‍රෙස් කරාම ඊට අදාළ සිග්නල්ස් ටික ප්‍රධාන මතකයට එවන්න කියලා. ඉන්පසු එතනින් අතර වෙන්නේ නැතු එයා ප්‍රධාන මතකයට උපදෙස් දෙනවා. එය తాවකාලිකව ගබඩා කරගෙන එය එවන්න ALU වෙත කියලා. පැහැදිලිද? ALU වෙත එවන්න කියලා. arithmetic and logic unit එකට. ALU වෙත ආවට පස්සේ මෙයා ALU වෙත උපදෙස් දෙනවා. අන්නේ ලැබුණු විද්‍යුත් සංඥාව නැත්තම් ඒ ලැබුණු දත්තය මෙන්න මේ ආකාරයට සකස් කළා තොරතුරු බවට පත් කරන්න කියලා. ඔව් ඒකත් කියලා දෙනවා. ALU ට කියලා දෙනවා දත්ත තොරතුරු බවට පත් කිරීමේ මේ ක්‍රියාවලිය අවශ්‍ය කොටස් ටික. හරිද? ඊට පස්සේ යට කියනවා සකස් කළ ඉවර නම් ඒ සකසූ තොරතුරු නැවත ප්‍රධාන මතකයට යවන්න කියලා. පැහැදිලිද? මේ ඔක්කොම වෙන්නේ පුතේ ද්විමී ආකාරයෙන් ද්විතත්ව තර්කණයෙන්. හරිනේ? මේ දක්වා සීලුම දේ වෙන්නේ එහෙමයි. රයිට්. මොකද පරිගණකයේ අභ්‍යන්තරය වෙන්නේ අපට පේන්න ඕනේ අපට ඒව දකින්න අවශ්‍යතාවයක් නැහැ. හරි.
ඊට පස්සේ පුතේ මෙයා කමාන්ඩ් එකක් දෙනවා කාටද මේ ලයින් එක මම පෙන්වන්නම් ප්‍රධාන මතකයට මේක යවන්න කියලා ප්‍රතිදාන උපාංග වෙත. ඊට පස්සේ ප්‍රතිදාන උපාංග වලට පුතේ මෙයා කමාන්ඩ් එකක් දෙනවා. කුමන ආකාරයේ කමාන්ඩ් එකක්ද මේ දෙන්නේ? කොහොමද ඒක ප්‍රතිදානය කරන්න ඕනේ කියලා. ප්‍රතිදානය කළ යුතු ආකාරය පිළිබඳ පාලන ඒකකයේ මගින් මෙයාට අණ ලබා දීමක් කරනවා. ඔන්න පුතේ යම් බටන් එකක් ප්‍රෙස් කරාම සිද්ධ වෙන දේවල් ටික. හරිද? ඊළඟ වැදගත් දේ තමයි හිතන්න ඔබ එක අකුරක් ටයිප් කරලා හෝ අකුරු ගොඩක් ටයිප් කළා. මේ අකුරු ටයිප් කරන සැරයක් පාසා මේක වෙනවා. ඔබට තේරුණාද? ඔබ ටයිප් කරන අකුරක් ඉලක්කමක් නැත්නම් සංකේතයක් පාසා මේක සිද්ධ වෙනවා. ඔබ වේගෙන් ටයිප් කරගෙන යනවා කියන්නේ ඒ හැම මොහොතකම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා හැම අකුරකටම හැම සංකේතයකටම හැම ඉලක්කමකටම. දැන් අපිට හිතන්න පුළුවන් පරිගණකයේ අභ්‍යන්තරේ කොච්චර වැඩ ගොඩක් සිද්ධ වෙනවද නේද පුතේ? ඔව් විශාල වැඩ ගොඩක් වෙනවා පුතේ. ඒ නිසා තමයි කියන්නේ පරිගණකය මේ මෙච්චර වැඩ ගොඩක් වෙනවා කියලා අපිට පේනවද? නෑ. අන්න ඒ නිසා තමයි පරිගණකය පුතේ තත්පරයකට මිලියන ගණනක් ක්‍රියාවලින් සිදු කරන්න පුළුවන් මට්ටමට තියෙන්නේ. ඔව් හරි නේද පුතේ? තත්පරයක් තුළ යාට විශාල වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඒ නිසා අපිට කිසිම ඩිලේ එකක් ප්‍රමාදයක් පේන්නේ නැහැ. හොඳයි. මම කී කීටිය පුතේ හිතන්න එක අකුරක් හෝ අකුරු ගොඩක් ටයිප් කරලා ඉවරනාට පස්සේ මේ ක්‍රියාවලිය ඔක්කොම වෙනවා එකපාරටම පරිශීලකයා විධානයක් ලබා දෙනවා මේ ටික සේව් වෙන්න කියලා. පරිශීලකයා විධානයක් ලබා දෙනවා. පරිශීලකයා කියන්නේ අපි විධානයක් ලබා දෙනවා මේ දක්වා ටයිප් කරපු ටික සේව් වෙන්න කියලා. අන්නේ වෙලාවට පුතේ පාලන ඒකකය අනදීමක් කරන ප්‍රධාන මතකයට ඔය සකස් කෙරුණු දත්ත ටික හෝ තොරතුරු ටික ද්විතීයික ආචාර්යයට යවන්න කියලා. හරි නේද? ද්විතීයික ආචාර්යයට යවන්න කියලා දෙනවා. මෙන්න පුතේ මම ඔබට ඇඳලා පෙන්වන්නම් ඒක. මෙන්න එම දත්ත ද්විතීයික ආචාර්යයට යනවා. පැහැදිලිද පුතේ? හරි. මේ දත්ත ටික ද්විතීයික ආචාර්යයට ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියන කාරණය කියලා දෙන්නේ කවුද? ඒ සඳහා අවශ්‍ය උපදෙස් ටික පාලන ඒකකය මගින් ද්විතීයික ආචාර්යයට කියන හાર્ඩ් ඩිස්ක් ඩ්‍රයිව් එකට හෝ SSD ඩ්‍රයිව් එකට ලබා දෙනවා. මේ ලැබුණු දත්ත ටික මෙන්න මේ විදිහට මෙන්න මේ තැන ගබඩා කරන්න කියලා. මේ හැම දෙයක්ම පාලනය කරන්න කවුද පුතේ? CU නැත්තම් පාලන ඒකකය. පැහැදිලිනේ? හොඳයි. අපි කියමු වෙනත් අවස්ථාවක මේ ටයිප් කරපු අකුරු සහිත ඩොකියුමන්ට් එක පස්සේ දවසක නැවත ඕපන් කරගන්න ඕන. අපි කියමු එහෙම ටයිප් කරලා සේව් කරලා මේ පරිගණකේ ෂට් ඩවුන් කරා කියලා. පස්සේ අවස්ථාවක මේක ඕපන් කරගන්න ඕන. එතකොට කම්පියුටර් ඔන් කරලා පුතේ මේක ඕපන් කරගන්න මොකද වෙන්නේ? ඒකට අවශ්‍ය විධානයන් තියෙනවා නේද? අපි කියමු යූසර් විදිහට අපි මෙන්න මේ ඉන්පුට් ඩිවයිස් පාවිච්චි කරලා ආදාන උපාංග පාවිච්චි කරලා පුතේ අපි මේක ඕපන් වෙන විධානයක් දෙනවා. මේ විධානයක් දුන්න මේක ක්‍රියාත්මක කරන්නේ කවුද? පාලන ඒකකය මගින් විධානයක් ලබා දෙනවා ද්විතීයික ආචාර්යයට අර අහවල් ෆයිල් එක ප්‍රධාන මතකයට එවන්න කියලා. මේ ඉල්ලුම් කරන මෙම ෆයිල් එක ප්‍රධාන මතකයට එවන්න කියලා. අන්න එතෙන්දි වෙන්නේ එම දත්තය නැවත ප්‍රධාන මතකයට යනවා. නැත්තම් එම සකස් කළ කොටස නැවත ප්‍රධාන මතකයට යනවා. එය ප්‍රතිදාන උපාංගය තුල නිරූපණය කරනවා. දැන් චූටි දුවල පුතාට ඉතා හොඳින් තේරෙනවා මේ කොටස් ටික නේ. ඉතාම හොඳින් තේරෙනවා පරිගණකේ ආදාන ප්‍රතිදාන මතක මධ්‍යසකසුම් මේකේ සහ ද්විතීයික ආචාර්ය එකතු වෙලා කොහොමද පරිගණක ක්‍රියාවලිය මෙහෙවන්නේ කියලා. දැන් ඔබට පුදුම දැනුමක් තිබෙන්නේ. ඉතා හොඳ පැහැදිලි හරිම ආස්වාද ජනක දැනුමක් තියෙනවා. ඔබට දැන් තේරෙනවා පරිගණක අභ්‍යන්තරය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. චූටි දුවේ පුතේ මේ ප්‍රතිදාන උපාංග තුලින් අවුට්පුට් එක පෙන්වන අවස්ථාව හැරුණම අනෙක් හැම අවස්ථාවකම මෙන්න මේ දත්ත සංසරණය සිද්ධ වෙන්නේ කොහොමද පුතේ? ද්විමය ආකාරයෙන්. හරිද? ද්විමය ආකාරයෙන් තමයි මේ රතු පාට රේඛාවල මම දක්වපු සියලුම දත්ත සංසරණය සිද්ධ වෙන්නේ. මේ දම් පාට රේඛාවලින් දක්වපු විධානයන් ටිකත් එහෙමයි. හරිද? හොඳයි.
මතක තියාගන්න මේවා ප්‍රතිදානය කරද්දී ඒ ද්විමය ආකාරයෙන් දශමය ආකාරයට පරිවර්තනය කරගන්නවා මිනිසාට තේරෙන ආකාරයට. පැහැදිලිද? මෙන්න දුවේ පුතේ අපි මේ කලින් කතා කරපු මෙන්න මේ කොටසෙත් මේ රූප සටහනේ පෙන්නුව ටිකත් මම ඔබට ඉතා සුව පහසුවෙන් තේරෙන්න සරලව තේරෙන්න මෙතන රූප සටහනක් ගොඩ නැගුවා. මේක සටහන් කළ තියාගන්න දුවේ පුතේ මේක හරි වටිනවා. ඔබට මේ සියල්ලම තේරුම් ගන්න පරිගණක අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය ගැන. හොඳයි දුවේ පුතේ එහෙනම් ඔයාලා මේ දක්වා සංඛ්‍යා පද්ධති පාඩම ඇතුලේ අපි ඉගෙන ගත්ත කරුණු මෙතන සම්පින්ඩනය වුණා හා සමාන ඔබට තේරෙවි. මට ඔබට තව වැදගත් කාරණයක් කියලා දෙන්න තියෙනවා. ඒ කියන්නේ මේ පාඩමට අදාළව තිබෙන සියලු සිද්ධාන්ත කොටස් මං චූටි දුල පුතාලට හොඳින් කියලා දුන්නා. එය ඔබේ මනසට හොඳට ග්‍රහණය වෙන්න මේ සංඛ්‍යා පද්ධති භාවිත වන ආකාරය, එය සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය භාවිත වන ආකාරය ගැන යම් අදහසක් එන්නත් එක්ක තමයි මේ රූප සටහන මම මෙතන ගොඩ නැගුවේ. චූටි දුවේ පුතේ ඔබට තවත් ඔබ දැනගත යුතු තවත් කරුණු කිහිපයක් මාට තියෙනවා ඔබට කියලා දෙන්න. අපි යමු ඒ සඳහා. ඔයාලට මතකයි චූටි දුවේ පුතේ අපි ඉගෙන ගත්ත සංඛ්‍යා පද්ධති දෙකක් ගැන. මොනවද? දශමයේ සංඛ්‍යා පද්ධතිය සහ ද්විමයේ සංඛ්‍යා පද්ධතිය. ඔබට මතකයි පාඩමේ මුල්ම හරියදී මම කියලා දුන්නා සංඛ්‍යා පද්ධති හතරක්. මොනවද පුතේ ඒවා? අපි මුලින්ම ඉගෙන ගත්ත එක බලමු. ඒක තමයි ද්විමය සංඛ්‍යා පද්ධතිය. හරි. මම මේක පිළිවෙලට ගන්න. තව තිබ්බ පුතේ අෂ්ටමය කියලා නේද? හා. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. තව තියෙනවා දශමය සංඛ්‍යා පද්ධතිය. හතරවෙනියට තිබුණා ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය. ද්විමය සංඛ්‍යා පද්ධතියේ පාදගය 2, අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ පාදගය 8, දශමය සංඛ්‍යා පද්ධතියේ පාදගය 10, ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතියේ පාදගය 16. මේන් අපි දැනටමත් අපේ විෂය නිර්දේශයට අනුව පෙළපොතට අනුව ද්විමය සංඛ්‍යා පද්ධතිය සහ දශමය සංඛ්‍යා පද්ධතිය ඉගෙන ගත්තා. ඒ අතර පරිවර්තනයන් ඉගෙන ගත්තා. මම විශ්වාස කරනවා 8 ශ්‍රේණිය දරුවෝ වශයෙන් ඔබ මේ අෂ්ටමය සංඛ්‍යා පද්ධතියත් මේ ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතියත් ගැන ඔබ දැනගත යුතුයි. ඒ නිසා මම හිතුවා ඔබට මෙන්න මේ ගැනත් ඉතා කෙටියෙන් කියලා දෙන්න. හොඳයි. මම මේක පාවිච්චි කරනවා ඒ සඳහා. චුටි දුවේ පුතේ මම ප්‍රථමයෙන්ම ගන්නවා මෙතන තියෙන අපි කතා නොකලපු අංක 2 යටතේ තිබෙන අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. ඔබ මේ ගැන කෙටි සටහනක් දාගන්න. ඔබේ පෙළපොතෙත් මේ ගැන නොමැති නිසා. අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ පළවෙනි කරුණ අපි දැනගන්න මතක තියාගන්න තියෙන්නේ පාද අගය 8. මේකේ පාද අගය 8. හරිද? ඔක තමයි වැදගත්ම කාරණය. හොඳයි. අපි මෙහි තිබෙන සංකේත මොනවද කියලා බලමු. සංකේත එහෙම නැත්නම් අපි කියන අවයව එහෙම නැත්නම් කියන අනුලක්ෂණ. මොනවද පුතේ අනුලක්ෂණ? බිංදුව 1 2 3 4 5 6 7. බිංදුව 1 2 3 4 5 6 7 කියන මෙන්න මේ අනුලක්ෂණ 8 තමයි අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ සංකේත. එහෙම නැත්නම් අංහෝ කියලා දාන්නම් අනුලක්ෂණ වන්නේ. පැහැදිලිද දුවේ පුතේ? හොඳයි. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය ගැන ඔබ තේරුම් ගත්තා. අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ උදාහරණයක් මම ඔබට මෙහෙන් ලියලා පෙන්වන්නම්. මේ ස්ථානෙන් අපි කියමු මෙන්න මෙහෙම ලියලා 74 8 පාදයෙන්. මෙන්න උදාහරණයක්. මෙන්න මෙහෙම තමයි පුතේ අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ ලියවෙන්නේ. ඊළඟට මම පොඩි වෙලාවක් ගන්න ඔබට කියලා දෙන්න පුතේ ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය. හොඳයි. මම මේ ගන්නට තියාගෙන අංක 4ට තමයි මම මේ මාතෘකාව ලියලා තියෙන්නේ. ෂඩ්දශමය
සංඛ්‍යා පද්ධතිය. චූටි දුවේ පුතේ ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතියේ පාද අගය. ඔව් පාද අගය වෙන්නේ පුතේ 16. ෂඩ්දශමය කියන්නේ 16 කියන එක. හරි. මෙහි තිබෙන අනුලක්ෂණ එහෙම නැත්නම් සංකේත මොනවද කියලා බලමු. අනුලක්ෂණ එහෙම නැත්නම් සංකේත මෙන්න මේවා පුතේ. බිංදුව 1 2 3 4 5 6 7 8 9 ඔබ කියාවි දශමය සංඛ්‍යා පද්ධතියේ තියෙන අනුලක්ෂණ ටික තමයි නේද කියලා. නෑ තව තියෙනවා. කමායින් පස්සේ කැපිටල් A, කැපිටල් B, කැපිටල් C, කැපිටල් D, කැපිටල් E සහ කැපිටල් F. අපි ගණන් කරලා බලමු පුතේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. හරිනේ 16ක් තියෙනවා අනුලක්ෂණ නැත්නම් සංකේත. අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ අනුලක්ෂණ එහෙම නැත්නම් සංකේත 8යි. ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතියේ අනුලක්ෂණ එහෙම නැත්නම් සංකේත 16යි. දැන් දරුවන්ට පුංචි ගැටලුවක් එනවා. A B C D E F ඒව කොහොමද ආවේ? ඔව් බුදුවේ පුතේ. අපට බැහැනේ ලියන්න මෙන්න මේ විදිහට. 9න් පස්සේ මොකක්ද වෙන්නේ? 10 11 12 13 14 15 15. ඔව් මෙහෙම ගන්න බෑ පුතේ. මෙහෙම ගත්තම ගැටලුවක් එනවා. මොකක්ද චූටි දුවේ පුතේ මේ ගැටලුව? මේක හරි ඇඩ්වාන්ස් කාරණයක්. 8 ශ්‍රේණියේ දරුවන්ට හොඳ අවස්ථාවක් මම මේක කියලා දෙන එක ඔබට මේක තේරුම් ගන්න. දුවේ පුතේ ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතිය ඇතුළත ගත්තොත් එහෙම බිංදුවේ ඉඳලා 9 දක්වා මේ ඉලක්කම් 10 9න් පස්සේ 10 11 12 13 14 15 කියලා ගන්න බෑ. හේතුව පුතේ 10 බලන්න. 10 හැදිලා තියෙන්නේ මෙන්න මේ එක සහ මෙන්න මේ බිංදුව එකතු වෙලා. දැන් පරිගණකයේ තුලට අපි බිංදුව ඇතුළත් කරාම එයා එක ද්විමය ආකාරයෙන් තේරුම් ගන්න බිංදුව කියලා. එක ඉන්පුට් කරාම ද්විමය ආකාරයෙන් තේරුම් ගන්නවා එක කියලා. දෙක ඉන්පුට් කරාම ද්විමය ආකාරයෙන් තේරුම් ගන්නවා මොකද්ද? දෙක කියලා. අපි 10 ඉන්පුට් කරන්න ගිහිල්ලා එක ඉන්පුට් කරාම ඊළඟට බිංදුව ඉන්පුට් කරාම එයා එක 10යි කියලා තේරුම් ගන්න නැහැ. තේරුම් ගන්න මොකද්ද පුතේ? එක වෙනමත් බිංදුව වෙනමත්. ඔන්න ඔක තමයි ගැටලුව. මොකද එක වෙනමත් බිංදුව වෙනමත්. මේ සඳහා පරිගණක විද්‍යාඥයෝ යම් යම් ක්‍රමවේද නිර්මාණය කරා. නමුත් අපි මූලිකව කතා කරන්නේ මෙන්න මේ ගැටලුව ඇතිවන නිසා සංඛ්‍යා පද්ධතියක් තුළ මේ A B C D E F වශයෙන් මේ අක්ෂර පාවිච්චි වෙනවා. මගේ 8 ශ්‍රේණියේ චූටි දුල පුතාලා මතක තියාගන්න A අනුවෙන් 10 කියන ස්ථානය, B වෙනුවෙන් 11, C කියන්නේ 12, D කියන්නේ 13, E කියන්නේ 14, F කියන්නේ 15. ඔව් ඒකේ විදිහටම නියෝජනයක් පමණයි මේ අක්ෂර වලින් එන්නේ. මේ සඳහා යොදාගන්නේ කැපිටල් ඉංග්‍රීසි අකුරු A සිට F දක්වා. ඒවා මෙම සංඛ්‍යා ස්ථානය නියෝජනය කරන්නයි ඉන්නේ. හරි නේද? හොඳයි. එහෙනම් අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය, ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතිය කියන දෙකත් මං ඔබට කියලා දුන්නා. මේ ගැනත් ඔබට දැන් හොඳ දැනුමක් අවබෝධයක් තියෙනවා. හොඳයි මගේ ආදරණීය චූටි දුවේ පුතේ, ඔබට මම මේ කියලා දුන්න සංඛ්‍යා පද්ධති දෙකත් එක්ක ඔබේ 8 ශ්‍රේණියේ පළමු පාඩම ICT විෂය ඇතුලේ සංඛ්‍යා පද්ධති කියන පාඩමේ සම්පූර්ණ සිද්ධාන්ත කොටස් ටික කියලා දෙලා ඉවරයි. පාඩම සම්පූර්ණයෙන් කියලා දෙලා ඉවරයි. මීළඟට අපිට යන්න තියෙන්නේ පුතේ ඔබේ ICT වැඩපොතට. ඔබ දැන් ICT වැඩපොත අතට ගන්න. හොඳයි. සූදානම් කරගන්න. එන්න පළමු පාඩමට. බලන්න පිටු දෙක තුනක් යද්දී ප්‍රශ්න කිහිපයක් විතරක් අපිට දීලා තියෙනවා
අපි මෙන්න මේ ටික දැන් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. අපි එහෙනම් යමු අපේ වර්ක්බුක් එකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. ඔයාලගේ වැඩපොත අතර ගත්තම පුතේ වැඩපොතේ පළවෙනි පිටුවට ගියාම ඔයාලට තියෙනවා ක්‍රියාකාරකම 1. ඒ කියන්නේ පුතේ පළවෙනි පාඩමේ පළවෙනි ක්‍රියාකාරකම. ඒ යටතේ මෙන්න මෙහෙම ප්‍රශ්න කිහිපයක් අපිට තියෙනවා. බලමු පළමු එක. පද ලැයිස්තුවේ ඇති පද භාවිත කර හිස් තැන් පුරවන්න. ඔබට පද ලැයිස්තුවක් දීලා තියෙනවා පුංචි කොටුවක. අන්න ඒව තමයි පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ හිස් තැන් කිහිපය සම්පූර්ණ කරන්න. මෙන්න පද ලැයිස්තුව එකක් මොකක්ද පුතේ? ද්විමය, දෙක, පාදය, 10, දශමය. හරි ඉස්සෙල්ලා මේ ටික හඳුනා ගන්න චුටි දුවේ පුතේ. ප්‍රශ්නයකදී පිළිතුරු හොයන්න ගියාම පිළිතුර ටික දීලා තියෙනවා නම් වර්ණයන් වශයෙන් අනිවාර්යෙන් පුතේ ඒව හොඳින් ඉස්සෙල්ලාම කියවන්න. ඒක තමයි පළවෙනි ඔබ දැනගත යුතු දේ. ඔබ මේක උසස් පෙළ උපාධි මට්ටමේදී උනත් මෙහෙම තමයි. දීලා තිබෙන යම් පිළිතුරු කිහිපයක් තියෙනවා නම් පළමුව ඒව හොඳින් කියවලා ඔබේ මනසට එකතු කරගන්න. පසුව ප්‍රශ්න ටික කියවන්න නැත්නම් වාක්‍ය ටික කියවන්න හිස්තැන් සහිතව. සංකේත 10ක් භාවිත කරන සංඛ්‍යා පද්ධතිය සංකේත 10ක් පාවිච්චි කරන්නේ. ඔව් ඔබ දන්නවා මොකද්ද පුතේ? දශමය සංඛ්‍යා පද්ධතිය. හරි. සංකේත 10ක් භාවිත කරන සංඛ්‍යා පද්ධතිය දශමය සංඛ්‍යා පද්ධතිය වේ. ඔන්න අපි ඒක කතා කරමු. B 1.0.1 10 පාදයෙන් සංඛ්‍යාවේ පාදය මොකද්ද පුතේ? සංඛ්‍යාවේ පාදය 10 වේ. ඒක ඉලක්කමෙන් දීලා තියෙන්නේ. පේන්නම තියෙනවනේ. හරි. මේ බලන්න මේ තියෙන්නේ පුතේ 1.0.1 කියන්නේ 1001 10 පාදයෙන්. හොඳේ? ඔබ වරද්ද ගන්න එපා. එකේ සහ බිඳුවේ තිබුණ ගමන් ඔබ කලබල වෙයි. ඔබට එහෙම වරදී කියලා ඔබේ හොඳ සිහි කල්පනාවෙන් හොඳ අවබෝධයකින් මේ ප්‍රශ්නට උත්තර ලියනවද බලන්න තමයි මේ වැඩපොත සකස් කරපු අය 1.01 නැත්නම් 1001 කියන අගය දීලා තියෙනවා. බැලුමට සමහර දරුවෝ කලබල වෙලා මේකට අංක 2 එහෙම දාන්න එපා. මේ 10 කියලා තියෙනවා. හොඳයි. C ප්‍රශ්නය C. සංකේත හිස්තැනක් භාවිත කරන සංඛ්‍යා පද්ධතිය හිස්තැනක් සංඛ්‍යා පද්ධතිය වේ. සංකේත කිසියම් ප්‍රමාණයක් භාවිත කරන සංඛ්‍යා පද්ධතිය මෙන්න මේ සංඛ්‍යා පද්ධතිය වේ කියලා තියෙනවා. ඇත්තට මේ ප්‍රශ්නය නිර්මාණය කරපිකේ යම් ගැටලුවක් තියෙනවා. නමුත් පිළිතුර ටික දීලා තියෙන නිසා අපිට හිතා ගන්න පුළුවන්. නේද? හරි. අපි ගමු පුතේ. සංකේත කීයක්ද? මෙතනින් ගත්තොත් නම් ඉතුරුලා තියෙන මෙන්න මේ 2 කියන එක. 2ක්. භාවිත කරන සංඛ්‍යා පද්ධතිය මොකද්ද පුතේ? සංකේත 2ක් පාවිච්චි වෙන්නේ ද්විමය සංඛ්‍යා පද්ධතිය. මේ පිළිතුරු දෙක තමයි ගැලපෙන්නේ. ඒ නිසා අපි ද්විමය සංඛ්‍යා පද්ධතිය වේ. D සංඛ්‍යා පද්ධතියක ඇති සංකේත ප්‍රමාණය එම සංඛ්‍යා පද්ධතියේ හිස්තැනක් වේ. මේ මොකද පුතේ? සංඛ්‍යා පද්ධතියක ඇති සංකේත ප්‍රමාණය සිම්බල්ස් ගණන එම සංඛ්‍යා පද්ධතිය. ඔව් සංඛ්‍යා පද්ධතියක දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය ගත්තොත් එහි සංකේත නැත්තම් අනුලක්ෂණ ප්‍රමාණය 2යි 0 සහ 1. ඒ අගේම තමයි පාදයේ తీරණය වෙන්නේ පාදය 2යි. අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ අනුලක්ෂණ නැත්තම් සංකේත 8යි. එහි පාදගයත් 8යි. දශමය සංඛ්‍යා පද්ධතියේ දුවේ පුතේ සංකේත ප්‍රමාණය නැත්තම් අනුලක්ෂණ ප්‍රමාණය 10යි. එහි පාදගයත් 10යි. ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතියේ අනුලක්ෂණ එහෙම නැත්තම් සංකේත ප්‍රමාණය 16යි. එහි පාදගයත් 16යි. ඒ අනුව සංඛ්‍යා පද්ධතියක ඇති සංකේත ප්‍රමාණය එම සංඛ්‍යා පද්ධතියේ හරි මෙන්න පාදය වේ. හොඳයි දුවේ පුතේ එහෙනම් අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු ටික අපි හොයාගත්තා. අපි බලමු ඊළඟ ප්‍රශ්න මොනවද අපිට පිළිතුරු හොයාගන්න තියෙන්නේ. ක්‍රියාකාරකම 1 අවසන් වෙලා අපි දැන් ඇවිල්ලා ඉන්නවා ක්‍රියාකාරකම 2ට. මෙහි තිබෙන්නේ දුවේ පුතේ ගණනය කිරීමක් අපිට බැලුවලමට පේන්න තියෙනවා. පහත දැක්වෙන දශමයේ සංඛ්‍යා විහිදුවා ලියන්න. විහිදුවා ලියන්න එක්ස්ටෙන්ඩ් කරන්නයි තියෙන්නේ. අපි ගණන් පුතේ එකින් එක අරගෙන මේක විහිදුවා ලිවීම සිදු කරලා බලමු. ඔයාලට මතකයි අපි තියරි වල මේ වැඩේ කරා. හොඳයි. ඔබට පොඩ්ඩක් මට මේක ඉඩ අවශ්‍යයි පුතේ.
ප්‍රශ්නාංක A කියන එක මෙතෙන්ට ගත්තා 528 10 පාදේ. හොඳයි අපි දැන් මේක විහිදුවල් ලියමු පුතේ. අපිට දීලා තියෙන 10 පාදයේ සංඛ්‍යාවක්නේ. දැන් තේරෙනවනේ පුතේ. ඒතර 10 බල වශයෙන් තමයි ගන්න වෙන්නේ. ස්ථානයන් 3ක් තිබෙනවා දරුවනේ. මම පොඩ්ඩක් මෙහෙට කරලා ලියනවා. මුලින්ම 10 බිඳුවනේ ස්ථානේ තියෙන්නේ මොකද්ද පුතේ? අගය 8. එම අගයෙන් තමයි මේක ගුණ කරන්න වෙන්නේ. හරිද? මම වරහන් පාවිච්චි කරන වඩා පහසුවට මේක එකතු කරන්න ඕන. 10 පළමු ස්ථානය මෙන්න මේ දෙක තියෙන්නේ ගුණ වෙන්න ඕන දෙකෙන්. මෙන්න මම විහිදුවල ලියන ආකාරය. මේකට එකතු වෙනවා පුතේ. පොඩක් මම මේ පැත්තට ගමන් කරනවා. 10 දෙවන ස්ථානයේ තියෙන්නේ අංක 5 හරි. මෙන්න පුතේ විහිදුවා දක්වනවා 528 10 පාදයෙන් මෙන්න මේ ආකාරයෙන් තමයි සංඛ්‍යාව නිර්මාණය වෙන්නේ. හරි අපි ඊළඟ පියවර මොකද්ද කරන්නේ පුතේ? 10 බිඳුනි බලය කියන්නේ 1යි. ඔබට මම නිතරම කිව්වා ඕනම සංඛ්‍යාවක බල සංඛ්‍යාවක් ගත්තොත් බිඳුනි බලය කියන්නේ පූර්ණ සංඛ්‍යා 1යි. ඒ එකෙන් ගුණ වෙන්න ඕන මේ අංක 8 කියන එක. ඊට පස්සේ 10 එක්වෙනි බලය කියන්නේ 10යි නේද? ඔව් 10 එක් වරක් ගුණ වුණාම චෝටි දුවේ පුතේ 10යි. එහෙනම් 10 වරක් එක 10 හා සමානව මේක දෙකෙන් ගුණ වෙන්න ඕන ඊට පස්සේ. මේකට එකතු වෙනවා පුතේ. ඔබට පහසු වෙන්නේ මම මේ වරහන් ගත්තේ. ඒතර ඔබට හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. ඔබේ පෙළ පොතේ තියෙන උදාහරණවලදී වරහන් පාවිච්චි කරලා නැහැ. 10 දෙවෙනි බලය කීයද පුතේ? 100යි. 10 10න් ගුණ වුණාම 100යි. මේක ගුණ වෙන්න ඕන පුතේ 5න්. හරි. දැන් පිළිතුර ගමු. මෙතන එනවා කීයද පුතේ? 8 වරක් 1 8යි. එකතු කිරීම 10 වරක් 2 නැත්නම් දෙවරක් 10 20යි. 100 වැඩි වෙන්න ඕන 5න් 500යි. අවසාන පිළිතුර 528යි. 10 පාදයෙන් මම ඔබට දැනුත් කියනවා මේ 10 පාදයේ දැක්වීම අත්‍යවශ්‍ය නැහැ. 10 හෝ පාද ලකුණක් නොමැති යම් සංඛ්‍යාවක් වේ නම් අපි ඒ සලකන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් වශයෙන්. එහෙනම් අපිට දීලා තියෙන 528 කියන අගය මෙන්න පුතේ විහිදුවා දැක්වුවා. B අර්ථ දීලා තියෙනවා 186 කියන අගය. හොඳයි. බලමු මේක විදුහා දක්වන්න පුතේ. මම සමාලකුණ මෙහෙන් දා ගන්නවා. 10 බිඳුවෙනි අවස්ථාව ගුණ වෙන්න ඕන 6න්. ඒකට එකතු වෙනවා පුතේ. 10 එක්වෙනි අවස්ථාව ගුණ වෙන්න ඕන 8න්. ඉන්පස්සේ මේකට එකතු වෙනවා පුතේ 10 දෙවෙනි අවස්ථාව ගුණ වෙන්න ඕන 1න්. හරි. හරි මේ ටික බලමු ඊට පස්සේ. මෙතන බලන්න පුතේ 10 බිඳුවෙනි බලය ඕනම සංඛ්‍යාවක බල සංඛ්‍යාව බිඳුවයි කියන්නේ පිළිතුර 1යි 1 ගුණ වෙන්න ඕන 6න්. එකට එකතු වෙනවා 10 එක්වෙනි බලය කියන්නේ පුතේ 10යි 1 ගුණ වෙන්න ඕන 8න්. ඉන්පසු 10 දෙවෙනි බලය කියන්නේ පුතේ 100යි 1 ගුණ වෙන්න ඕන 1න්. මම මේ පැත්තෙන් බලාගෙන යන්නම්. 1 වරක් 100 100යි එකතු කිරීම 8 වරක් 10 80යි එකතු කරනවා 6 වරක් 1 6යි. මේ අනුව පුතේ පිළිතුර 186යි 10 පාදයෙන්. එහෙනම් මේ පිළිතුරම අපට ගන්න පුළුවන් මෙන්න විහිදුවා දක්වලා තියෙනවා. හොඳයි. මට පොඩි ඉඩක් ඕන පුතේ C අවස්ථාව විහිදුවා දක්වන්න 308 කියන අවස්ථාව. ඔව් 308 වන සංඛ්‍යාව විහිදුවා දක්වන්න අපට තියෙන්නේ C 308 10 පාදයෙන්. මේ සංඛ්‍යාව විහිදුවා දක්වමු අපි. හරි. මම මේ පැත්තෙන් පටන් ගන්නවා පුතේ. 10 බිඳුවෙනි බලය ගුණ කරනවා 8න්. මේකට එකතු කරනවා 10 එක්වෙනි බලය ගුණ කරනවා බිඳුවෙන්. මේකට එකතු වෙනවා පුතේ 10 දෙවෙනි බලය ගුණ කරනවා 3න්.
අපි දැන් මේ ටික ගමු. 10 බිඳුනි බලය කියන්නේ 1යි. 1 ගුණ වෙන්න ඕන 8න්. මේකට එකතු වෙනවා 10 එක්වෙනි බලය කියන්නේ පුතේ 10යි 1 ගුණ වෙන්න ඕන බිඳුවෙන්. මේකට එකතු වෙනවා 10 දෙවෙනි බලය කියන්නේ 100යි 1 ගුණ වෙන්න ඕන 3න්. පිළිතුර බලමු. මේ දිශාවෙන් ඉඳන් බලාගෙන යමු පුතේ. 10 වරක් 3 300යි. බිඳුව වරක් 10 කීයද පුතේ? ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ වුණොත් පිළිතුර බිඳුවයි. මේකට එකතු වෙනවා 8 වරක් 1 8යි. ඒ නිසා පිළිතුර වෙන්නේ 308යි. මෙන්න අපි ඉහලින් මේ දක්වා විහිදුවා දක්වලා තියෙනවා. හොඳයි මගේ ආදරණීය චූටි දුවේ පුතේ අපි ක්‍රියාකාරකම 1 2 ඒ පළමු අපට දීපු ප්‍රශ්නයේ තියෙන මෙන්න විහිදුවා දැක්වීම ටික අවසන් කරා. අවශ්‍ය ටික සටහන් කරගන්න මෙන්න අපේ ප්‍රශ්නය. ඔබට පේන්න තියෙනවා. හරි නේද? හොඳයි. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නයට. ක්‍රියාකාරකම 1 3 අපිට මොනවද කරන්න තියෙන්නේ? මෙතන නම් අපිට තියෙන පුතේ පරිවර්තනය. බලන්න පහත දැක්වෙන දශමයේ සංඛ්‍යා දීමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න අපිට දශමයේ සංඛ්‍යා 5ක් ලැබිලා තියෙනවා දීමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න. හරි. අපි වැඩේ පටන් ගමු ඉක්මනටම. මම පොඩි ඉඩක් හදා ගන්න පුතේ මේක. හොඳයි. ඒ පළවෙනි එක 28 10 පාදය. 28 10 පාදයෙන් දීලා තියෙනවා දෙකේ පාදයට හරවන්න. මොකද අපි කරන්නේ? ඕනම දශමයේ සංඛ්‍යාවක් ද්විම සංඛ්‍යාව බවට හරවන්න අපි කරන්නේ පුතේ දෙකෙන් බෙදාගෙන එන එක. ශූන්‍යයක් දක්වා දෙකෙන් බෙදන්න නැත්නම් බිඳුවක් දක්වා දෙකෙන් බෙදන්න. අපි ක්‍රම දෙකකට අවසන් කරා. කැමති ක්‍රමයකට අවසන් කරමු. 28 මම බෙදනවා පුතේ දෙකෙන්. 28 දෙකේ වා කීයද? 14යි ඉතිරි නැත. 14 දෙකෙන් බෙදුවොත් 7යි ඉතිරි නැත. 7 දෙකෙන් බෙදුවොත් 3යි ඉතිරි 1යි. 3 දෙකෙන් බෙදුවොත් 1යි ඉතිරි 1යි. මෙතනින් නවත්තන්නත් පුළුවන් අපට පුතේ. මෙන්න මෙහෙම ගන්න පිළිතුර. මම පොඩක් ඔබට පෙන්නනවා. එහෙම පිළිතුර ගත්තොත් පුතේ මෙතෙන්ට අපි ගමු. ඔබ කැමති නම් මේ එක බෙදන්න දෙකෙන් එතකොට බිඳුවයි ඉතිරි එක මෙතෙන්ට එනවා. එතකොට මේ ප්‍රමාණය මේ ටික තමයි පිළිතුර වෙන්නේ. තව එකක් එක පිළිතුර. එහෙම නැත්නම් මේ ප්‍රමාණය නැවතුවොත් 1යි 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 බිඳුවයි බිඳුව. 1යි 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 බිඳුවයි බිඳුව දෙකේ පාදයෙන් මෙන්න පිළිතුර. හොඳයි චුටි දුවේ පුතේ අපි යමු ඊළඟ B කොටස. ඒ යටතේ අංක 47 සංඛ්‍යාව දීලා තියෙන්නේ 47 47 කියන සංඛ්‍යාව අපිට පෙන්වන්න ඕන පරිවර්තනය කළ පෙන්වන්න ඕන දීමේ සංඛ්‍යාවෙන් අපි කරන්නේ මේක දෙකෙන් බෙදන එක. 47 දෙකෙන් බෙදුම කීයද පුතේ? 23යි. ඉතිරි 1යි නේද? හරි. හොඳයි ඊළඟ 23 අපි දෙකෙන් බෙදමු පුතේ. 23 දෙකෙන් බෙදුවොත් 11යි ඉතිරි 1යි. 11 නැවතත් දෙකෙන් බෙදන්න පුළුවන්. 5යි ඉතිරි 1යි. 5 තවදුරටත් දෙකෙන් බෙදන්න පුළුවන්. 2යි ඉතිරි 1යි. 2 තවදුරටත් දෙකෙන් බෙදන්න පුළුවන්. 1යි ඉතිරි නැහැ. මෙන්න පුතේ අපිට පිළිතුර ලැබුණා. අපි මේ ප්‍රමාණයෙන් අතර වෙමු. මෙතන පිළිතුර වෙන්නේ පුතේ 1යි බිඳුවයි 1යි 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 1. 1යි බිඳුවයි 1ව 4යි. දෙකේ පාදේ. හොඳයි ආදරණීය චුටි දුවේ පුතේ අපි A සහ B කියන අගයන් දෙක සංඛ්‍යා දෙක අපි ද්විමීය සංඛ්‍යා බවට පරිවර්තනය කරා. A සහ B යට දීලා තියෙන සංඛ්‍යා දෙක. මම පොඩි ඉඩක් ගන්නවා පුතේ මෙහෙන්. මට එනවා 101 තියෙනවා 100 යටතේ. C යටතේ මෙන්න දුවේ පුතේ තියෙනවා 101 10 පාදයෙන් මම මේක පරිවර්තනය කිරීම සඳහා දෙකෙන් බෙදනවා.
100කට දෙකේවා කීයද පුතේ 50යි ඉතිරි 1යි 50ට දෙකේවා 25යි ඉතිරි නැහැ 25ට දෙකේවා 12යි ඉතිරි 1යි 12ට දෙකේවා කීයද පුතේ 6ක් තියෙනවා ඉතිරි නැහැ 6 නැවතත් දෙකෙන් බෙදන්න පුළුවන් 3යි ඉතිරි නැහැ 3 දෙකෙන් බෙදුවොත් 1යි ඉතිරි 1යි හොඳයි මෙන්න අපි මේ ක්‍රමයට ගත්තම අපට පිළිතුර මෙන්න මේ විදිහට එනවා 1යි 1යි බිංදුවයි බිංදුවයි 1යි බිංදුවයි 1 මෙතන අපි ලියනවා පුතේ 1යි 1යි බිංදු 2යි 1යි බිංදුවයි 1 දෙකේ පාදේ මෙන්න අපි C යටතේ දීලා තියෙන සංඛ්‍යාව 10 පාදයෙන් ද්විමය සංඛ්‍යා පාදයට හරවලා අවසන් කරා අපි පොඩ්ඩක් බලමු D යටතේ අපි මොනවද දීලා තියෙන්නේ කියලා. D යටතේ 128 දීලා තියෙනවා. හරි. මම මේ D කියලා දාගන්නම් පුතේ. 128 10 පාදේ. අපි බෙදමු 128 දෙකෙන් 128 දෙකෙන් බෙදුවම කීයද පුතේ 64යි. ඉතිරි නැතුව 64ක් 64 තවදුරටත් දෙකෙන් බෙදන්න පුළුවන් එතකොට 32යි ඉතිරි නැහැ 32 තවදුරටත් දෙකෙන් බෙදන්න පුළුවන් කීයද පුතේ 16යි ඉතිරි නැහැ 16 තවදුරටත් දෙකෙන් බෙදන්න පුළුවන් 8යි ඉතිරි නැහැ 8 තවදුරටත් දෙකෙන් බෙදන්න පුළුවන් 4යි ඉතිරි නැහැ 4 තවදුරටත් දෙකෙන් බෙදන්න පුළුවන් 2යි ඉතිරි නැහැ මේ දෙක තව දුරටත් දෙකෙන් බෙදන්න පුළුවන් 1යි ඉතිරි නැහැ. 1 තව දුරටත් දෙකෙන් බෙදන්න බෑ අතර අපි යන්නේ නැහැ. මොකද අපි කරන්නේ මෙන්න මේක පිළිතුර වශයෙන් ගමු. 1යි බිංදු කීයද 1 2 3 4 5 6 7. සමාන ලකුණයි 1යි බිංදු 7යි. 1 2 3 4 5 6 7. දෙකේ පාදේ. අපි එහෙනම් A B C D යටතේ දීලා තියෙන සංඛ්‍යා හතරම ඔන්න අපි 10 පාදේ ඉඳලා ද්විමය පාදයට පරිවර්තනය කරා අපි පස්වෙනි එකත් බලමු ඊට කලින් පොඩ්ඩක් අපි ගිහලා බලමු පුතේ අපිට පස්වෙනි එකට දීලා තියෙන මේ බලන්න 173 හරි හොඳයි E යටතේ 173 E ඔබ මම හදන්න කලින් මම ගැටලුව විසඳන්න කලින් පටත් කලින් ඔබ උත්සාහ කරන්න ගණන හදාගෙන යන්න පුතේ 173 10 පාදෙන් දීලා තියෙන්නේ මට හරවන්න තියෙන ද්විමය සංඛ්‍යාවක් වශයෙන් එහෙනම් මම මොකද කරන්න ඕන පුතේ මේක දෙකෙන් බෙදන්න ඕන 173 දෙකෙන් බෙදුවම පුතේ 86යි ඉතිරි 1යි නේද right 86 තවදුරටත් දෙකෙන් බෙදන්න පුළුවන් කීයද පුතේ මෙතෙන්ට එන්නේ 43යි ඉතිරි නැහැ 43 තවදුරටත් දෙකෙන් බෙදනවා අපි පුතේ 21යි ඉතිරි 1යි අපි මේකත් තවදුරටත් දෙකෙන් බෙදන්න පුළුවන් කීයද පුතේ වෙන්නේ 10යි ඉතිරි 1යි 10 අපි දෙකෙන් බෙදනවා තවදුරටත් බෙදන්න පුළුවන් 5යි ඉතිරි නැහැ 5 දෙකෙන් බෙදනවා 2යි ඉතිරි 1යි 2 තවදුරටත් දෙකෙන් බෙදන්න පුළුවන් ඒ නිසා අපි දෙකෙන් බෙදනවා කීයද පුතේ 1යි ඉතිරි නැහැ දැන් 1.1.1.1 මෙන්න මේක තමයි අපේ අවසාන පිළිතුර වන්නේ මම මෙහෙ පොඩ්ඩක් ප්‍රමාණ අඩු කරලා ලියන පුතේ 1.1.1 දෙකේ පාදයෙන් මෙන්න පිළිතුර. හොඳයි ආදරණීය චූටි දුවේ පුතේ මගේ අට ශ්‍රේණියේ මෙන්න අපි එම ක්‍රියාකාරකම යටතේ තියෙන දශමය සංඛ්‍යා සියල්ල ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය කරා. අපි යනවා ඊළඟ ක්‍රියාකාරකම වන 1/4 ක්‍රියාකාරකමට. මේක කියන්නේ පුතේ අපි කලින් කරපු කාර්යයේ අනෙක් බස ද්විමය සංඛ්‍යා 5ක් ඔබට දීලා තියෙනවා. ඒවා දශම සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න තියෙනවා.
අපි මේ සඳහා කෙටි ක්‍රමය පාවිච්චි කරමු චුටි දුවේ පුතේ. අපි ගනිමු පළවෙනි එක A 1.0.1.2 පාදයට. මම මෙහින් ඔබට ලියලා පෙන්වනවා ඔබට මතක ඇති කොහොමද පුතේ අපේ ස්ථානීයයන් ටික බල වශයෙන් අරගෙන පූර්ණ සංඛ්‍යාවට ගත්තම ආවේ 1 2 4 8 16 32 64 128 256 512. ඕන 1024ටත් යන්න අවශ්‍ය වුණොත් බලමු. දැන් බලන්න පුතේ මේ තියෙන ස්ථානයන්. මේ දෙකේ බිඳුවෙනි බලය 2 1 2 2 2 3 2 4. හරිනේ? මීට අනුව නම් 1 2 3 4 5. ඔය ටිකනේ. 1 2 3 4 5. ඔය ටිකනේ ගන්න වෙන්නේ. හරි. හරිම ලේසිනේ පුතේ. මේ ස්ථානය මොකද්ද? 1 මට අවශ්‍යද? නෑ නේද? 1 නෑ. බිඳුවට තියෙන්නේ පුතේ. එතකොට මේක බිඳුවෙන් ගුණ කරාම කොහොමද බිඳුවයි. එක්වර බිඳුව බිඳුවයි. ඒ නිසා බිඳුව අවස්ථාව අරගන්න ඕනේ නෑ. ඊටාම කෙටියෙන් අපිට ගන්නත් පුළුවන්. මම ඊටාම කෙටියෙන් පළවෙනි එක හදන පුතේ බලන්න. මේ අවස්ථාව ඕනේ නෑ. ඊට පස්සේ තියෙන 2 ගුණ කිරීම 4 ඕනේ නෑ. 8 ඕනේ නෑ. 16 18යි. හරිනේ පුතේ? 10 පාදය. පැහැදිලි නේද? මෙතනට තියෙන්නේ පුතේ 18 අගය. මම B කියන ඊළඟ සංඛ්‍යාව ගන්නවා 1.1.1.1. මම මේක තරමක් ඔබට පේන්න පැහැදිලිව ගණනය කිරීම කරන්න උත්සාහ කරනවා. බලන්න. මෙතන පුතේ දෙකේ බිඳුවෙනි අවස්ථාව ඒ කියන්නේ 1. හරි මට ඒක අවශ්‍යයි. එකතු කිරීම. දෙකේ දෙවෙනි බලය ඒ කියන්නේ 2යි. මට මේක අවශ්‍ය වෙන්නේ නැහැ දෙකේ තුන්වෙනි බලය. දෙකේ හතරවෙනි බලය ඒ කියන්නේ 8යි. දෙකේ පස්වෙනි බලය ඒ කියන්නේ 16යි. එහෙනම් පිළිතුර වෙන්නේ මොකද්ද පුතේ? 16යි 8යි 24යි 25යි 26යි 27යි. හරි. මෙන්න 10 පාදයෙන් 27 අගය එනවා අපට පුතේ B එකට පිළිතුර වශයෙන්. හොඳයි. එහෙමනම් චූටි දුවේ පුතේ අපි යනවා C ඊළඟ සංඛ්‍යාව අරගමු පුතේ. එකයි බිඳුවයි එකේව දෙකයි බිඳුවයි එකේව දෙක දෙකේ පාදයෙන්. මේක අපි ගමු පුතේ පරිවර්තනය කරලා. හොඳයි. මම අපිට වර්ණ වෙනස් කරලා ගන්න වලට පහසු වෙන්න. මේ තියෙන අගයන් ටික සංසන්දනාත්මකව ගමු අපි. right. මෙතන දෙකේ බිඳුවෙනි බලය දෙකේ ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය කියන්නේ පුතේ 1යි. හර නේද? ඊට පස්සේ දෙකේ එක්වෙනි බලය 2යි. ඊට පස්සේ බිඳුව තියෙන නිසා මට බිඳුව මෙහෙම ලියා ගන්නත් පුළුවන් පුතේ. ඔයාලට පැටලෙනවා නම් බිඳුව එහෙම ලියා ගන්න. මම කලින් අවස්ථාව දෙකේ බිඳුව ලිව්වේ නැහැ. දෙකේ බිඳුවෙනි බලය, දෙකේ එක්වෙනි බලය, දෙකේ දෙවෙනි බලය, හරි දෙකේ තුන්වෙනි බලය. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් 1 2 4 8. හරි නේද? මේ තියෙන්නේ පුතේ 1 2 4 8 16. ඊට පස්සේ බිඳුවක් තියෙන්නේ කීවෙනි බලයද පුතේ? දෙකේ බිඳුව, දෙකේ 1, දෙකේ 2, දෙකේ 3, දෙකේ 4, දෙකේ 5. දෙකේ පස්වෙනි බලයට බිඳුව තියෙන නිසා අපි එක බිඳුවම ගත්තා. මෙතෙන්ට එන්නේ පුතේ දෙකේ 6 වෙනි බලය මෙතෙන්ට එන්නේ 64යි. හොඳයි. මේ ටික ඔක්කොම එකතු කරාම අපිට පිළිතුර ගන්න පුළුවන් 64යි 80යි 88යි 90යි 91. මෙන්න 10 පාදයෙන් 91. හොඳයි දුවේ පුතේ මෙන්න අපි 91 පිළිතුර අපට ආවා C කියන එකට. හොඳයි අපි ඊළඟ එකට යමු පුතේ. අපි බලමු අපිට ඊළඟට දීලා තියෙන්නේ D එකේව තියෙන පුතේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි. එකේව 6ක් තමයි අපට D එකට ලැබෙන්නේ. මම මෙතනින් ගන්නම් පුතේ එක. 1 2 3 4 5 6 7 දෙකේ පාදේ.
ඔබට මේක පිළිවෙලට පැහැදිලිව පේනවා ලියන්නම්. සාමාන්‍ය කෙටි ක්‍රමය නැතුව පියවරක් දෙකක් එක්ක. අපි පොඩ්ඩක් මේ පැත්තට එහාට ගිහිල්ලා පුතේ ගනිමු. මේ අවස්ථාවන් ටික මම ඔබට පියවර කිහිපයකට අපි සාම්ප්‍රදායික කෙටි ක්‍රමය පාවිච්චි කරන්නේ නැතුව පියවර කිහිපයේ ක්‍රමයට මම ඔබට මේ ගණන සුළු කරලා පෙන්වන්නම්, පරිවර්තනය කරලා පෙන්වන්නම්. දෙකේ බිඳුවෙනි බලය ගුණ කිරීම 1. මෙන්න පළවෙනි එක. හරි නේද? ඊට පස්සේ මේකට එකතු වෙනවා පුතේ දෙකේ එක්වෙනි බලය ගුණ කිරීම 1. එකතු කරමු. තුන්වෙනි එක දෙකේ දෙවෙනි බලය ගුණ කිරීම 1. මේකට එකතු වෙනවා දෙකේ තුන්වෙනි බලය ගුණ කිරීම 1. මෙන්න අවස්ථාවන් 4 අපි එකේව 4ක් අරන් තියෙනවා, තව 3ක් තියෙනවා. මෙතන එකතු වෙනවා පුතේ දෙකේ 4 වෙනි බලය ගුණ කිරීම 1. මට ඉඩකඩ මදි නිසා පොඩ්ඩක් මම මේ සමාන ලකුණු ඉවත් කරලා ගන්නම්. එකතු වෙනවා පුතේ දෙකේ 5 වෙනි බලය ගුණ කිරීම 1. මේකට එකතු වෙනවා දෙකේ 6 වෙනි බලය ගුණ කිරීම 1. ඔව් අපිට ගොඩාක් මෙහාට එන්න සිද්ධ වුණා පුතේ. වැඩි ඉඩකඩක් මට ගන්න ඕන වෙනවා ඔබට පැහැදිලිව මේකට ලියලා පෙන්වන්න ඕන නිසා. හරි. හොඳයි අපි ඊළඟ පෙළේ ගමු පුතේ. දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි 1 ගුණ කිරීම 1. ඊට පස්සේ දෙකේ එක්වෙනි බලය කියන්නේ 2යි 2 ගුණ කිරීම 1. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි 4 ගුණ කිරීම 1. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි 8 ගුණ කිරීම 1. මේකට එකතු වෙනවා දෙකේ හතරවෙනි බලය කියන්නේ 16 1 ගුණ කරනවා 1. ඊන්පසු දෙකේ පස්වෙනි බලය කියන්නේ 32යි මේක ගුණ වෙනවා 1. ඊන්පසු දෙකේ 6 වෙනි බලය කියන්නේ 64යි ඒක ගුණ වෙනවා 1. හොඳයි. අපි ඊළඟ පියවරට යමු පුතේ. ඊළඟ පියවරද මේවා සුළු කරලා ගමු. මම මේ ටික ගන්න පුතේ. මෙතන 64 32 16 ඔබට පේනවා එකෙන් ගුණ වෙන්නේ. ඒ නිසා යාගයන් මෙහෙම ගත්තම පහසුයි දුවේ පුතේ. 4 2 1. අපි එකතු කරලා බලමු. එකතු අපට එනවා පුතේ. මේ ටික ඔක්කොම එකතු කරාම 127යි කියලා. මේන්නේ 64 32 16 8 4 2 1 127 10 පාදය. හරිද වේ පුතේ? මෙන්න අපි D කොටසත් ගත්තා. අපි අවසාන එක අපි බලමු ගිහිල්ලා අපිට දීලා තියෙන්නේ ටිකක් දිග එකක් තියෙන බලන්න පුතේ. 1.1 2 3 4 5 6 7 1 2 3 4 5 6 7 1.7ක් දිග සංඛ්‍යාවක් නේ. හැබැයි ඔබට පහසුවෙන් තේරෙනවා එතන තිබෙන්නේ පුතේ 0.7ක් 1.7යි. ඒ නිසා ලොකු අපහසුාවක් වෙන්නේ දෙකේ පාදේ. හරි. අපි කෙටිම ක්‍රමය ගන්න පුතේ මේකට. ඊටාම කෙටිම ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. බලන්න පුතේ 1 2 4 8 16 32 64 128. පිළිතුර වෙන්නේ 128 10 පාදේ. මේ ඔක්කොම අවස්ථාන් බිඳුව නිසා අපි සලකන්න අවශ්‍ය නැහැ. අන්න ඒ වගේ අවස්ථාන්වල හරි වටින නිසා තමයි මම ඔබට කෙටි ක්‍රමයක් කියලා දුන්නේ. පියවර වශයෙන් ලියන්න අවශ්‍ය නැහැ. නමුත් මම ආයෙත් මතක් කරනවා ඔබ වාර විභාගයේදී ලිවිය යුතු ආකාරය ටීචර්ගෙන් අහලා දැනගන්න. ඒ අනුව තමයි ඔබ කෙටි ක්‍රමයෙන් ලියනවද නැත්නම් පියවර වශයෙන් දක්වලා ලියනවද කියලා තීරණය කරන්න ඕන ඔබේ වාර විභාගයේදී. හොඳයි චුඩුදුවේ පුතේ. එහෙනම් අපි එම ක්‍රියාකාරකමත් අවසන් කරා අපි ඉස්සරහට යමු. එකේ 5 කියන ක්‍රියාකාරකමේ අසල තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පහත රූපයේ ඇසුරින් අස ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මෙතන දරුවෙක් වැඩ කරනවා පරිගණකයක. ඔහු ටයිප් කරනවා ICT කියලා. අපි එහෙම උපකල්පනය කරමු. ඔව්. එතකොට බලන්න පුතේ ඔහු ටයිප් කරපු දේවල් එක්ක සම්බන්ධයක් තියෙන්නේ මේ තියෙන්නේ
පද්ධතිය එකක නැත්නම් සිස්ටම් යුනිට් එක මේ තියෙන printer එක. හරි. බලමු සංඛ්‍යා ශ්‍රේණි වශයෙන් ද්විමේය සංඛ්‍යා ශ්‍රේණි වශයෙන් දත්ත ගලා යාමකුත් පෙන්වලා තියෙනවා. මොනවද ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියලා බලමු. ශිෂ්‍යයා විසින් ICT යන වචනය ටයිප් කරන විට දත්ත හුවමාරු වන අනුපිළිවෙල දැක්වෙන පරිදි රූපයේ ඊතල මත ඇති රවුම මත අංක ලියන්න. මෙන්න පියවර අංක ටික දීලා තියෙනවා. මෙන්න සිදුවන ක්‍රියාවන් 3 ලියලා තියෙනවා. මේ සිදුවන ක්‍රියාවන් 3 කියවල තේරුම් අරගෙන මෙන්න මේ පින්තූරේ එකිනෙක මේ දීලා තියෙන රවුන්ඩ් 3 මේ පියවරයන් ටික නම් කරන්නයි තියෙන්නේ. බලමු පුතේ. ICT වචනය ටයිප් කරන විට දත්ත ද්විමය ආකාරයෙන් පද්ධති ඒකක වෙත ගලා යෑම. ICT කියන වචනය පුතේ ටයිප් කරනකොට එම දත්ත පද්ධති ඒකක වෙත ගමන් කරනවලු. එහෙනම් මේක තමයි පුතේ අංක 1. හරිනේ? මෙයා ටයිප් කරනවා පද්ධති ඒකකයේ මෙතන තියෙනවා මෙන්න දත්ත ටික ද්විමය ආකාරයෙන් ගමන් කරනවා. පරිගණක මතකය තුළ තැන්පත්ව ඇති ද්විමය දත්ත මුද්‍රණ යන්ත්‍රය වෙත ගොස් ICT වචනය මුද්‍රණය වීම. එහෙනම් පුතේ මෙතන සම්බන්ධය තියෙන්නේ පරිගණකයේ මතකයේ ඉඳලා මුද්‍රණ යන්ත්‍රය වෙත යන්න ඕන බලමු. හරි. මේ තියෙන්නේ පුතේ පරිගණකයේ මතකයේ තුල තිබෙන දත්ත ටික මුද්‍රණ යන්ත්‍රය වෙත යනවා. එහෙනම් මේක අංක 2. අනුපිළිවෙලට නෙවෙයි මේ මුලින්ම වෙන්න ඕන මේක. හරිද? right. ඊළඟට වෙන්න ඕන මෙන්න මේ කාරණේ. මොකද්ද? පරිගණක මතකය තුල තැන්පත් වූ ද්විමය දත්ත සංදර්ශකයේ වෙත ගොස් ICT වචනේ දිස්වීම. එහෙනම් අංක 3 එන්නේ මෙතෙන්ට. හරි. දැන් මට ඔබට යමක් කියන්න තියෙන පුතේ මේකේ අනුපිළිවෙල මොකක්ද? මේ දරුවා ICT එක ටයිප් කරනකොට ඉස්සෙල්ලම වෙන්නේ මෙන්න මේ අංක 1 කාර්යය තමයි. ඔව් මෙයා තමයි ඉස්සෙල්ලම වෙන්නේ. හරිද? මම මේක නම් කරන පුතේ A කියලා. ඔබට මේ පහසුවක් වෙන්න මං කියන්නේ. ඊට පස්සේ සිද්ධ වෙන්නේ මේ 3 සහ 2 කියන ක්‍රියාවලින් කුමන ක්‍රියාවද? මෙන්න මේ ක්‍රියාවයි සිද්ධ වෙන්නේ B කියන එක. ඇයි ඒ ටයිප් කරන ඒවා සිස්ටම් යුනිට් එකට ගිහිල්ලා ඒක ප්‍රොසෙස් වෙලා ඒ මොහොතේම ICT කියන අකුරු ටික මේ ස්ක්‍රීන් එකේ පෙන්වන්න ඕන ටයිප් කරන මොහොතේම. එහෙනම් ඊළඟට සිද්ධ වෙන්නේ මේ ක්‍රියාව. පස්සේ මේ දරුවා print විධානය දුන්නට පස්සේ තමයි මතකයේ තිබෙන මේ දත්ත ටික print වෙන්නේ මේක C කියන මම අකුරෙන් ලකුණු කරනවා. ඔන්න මම පිළිවෙලත් සඳහන් කරා. හොඳයි චූටි දුවේ පුතේ එහෙනම් මෙන්න මේ කරුණු ටික මේ කරුණු 3 ක්‍රියාවන් 3 අපි මේ රූප සටහන මත සලකුණු කරා එකිනෙක අවස්ථාවන් සිද්ධ වෙන තැන අනුව. හොඳයි. එහෙනම් මගේ ආදරණීය චූටි දුවේ පුතේ ඔබ 8 ශ්‍රේණිය ඔබේ ICT විෂය නිර්දේශය තුළ පළමු පාඩම සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන අවසන් කරා. ඔබ මේ පාඩම සම්පූර්ණයෙන් ඉගෙනගෙන ඔබේ පෙළ පොතේ අසලා තියෙනවා ප්‍රශ්න ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ ටිකත් අපි සාකච්ඡා කරලා අවසන් කරා. එහෙනම් ඔබට හොඳ දැනුමක් ඇති ඔබේ පළමු පාඩම මොකද්ද මේ මාතෘකාව සංඛ්‍යා පද්ධති. එහෙනම් මේ නම්බර් සිස්ටම්ස් ගැන මේ සංඛ්‍යා පද්ධති ගැන ඔබට හොඳ දැනුමක් තියෙනවා. මේ දැනුමත් එක්ක අපි යමු ICT පාඩම් මාලාවේ ඉතිරි පාඩම් සාකච්ඡා කරන්න. පළමු පාඩමෙන් මා ඔබගෙන් සමුගන්නවා දෙවන පාඩමෙන් ඔබව හමු වෙන බලාපොරොත්තු ඇතිව. එහෙනම් ඔයාලා හැමෝටම මම සුබ පතනවා හොඳ දැනුම් සම්භාරයක් එකතු කරගන්න. දෙවෙනි පාඩම පටන් ගන්න කලින් හොඳ දරුවෝ වගේ එම පාඩම් කොටස ඔබේ කියවීම පොත පොඩ්ඩක් කියවගෙන සූදානම් වෙන්න මගේ පාඩම් වලට සම්බන්ධ වෙන්න. හොඳින් ජලය පානය කරන්න. පරිගණක තිරය වෙතින් නිරතුරුවම විනාඩි 5කට වතාවක්වත් ඇස් ඉවතර බලන්න. ටිකක් දුරක් බලන්න. වැඩ කරන අතරේ සයින්සරේ විවේකය ගන්න. හොඳ ආහාර ගන්න. ෂණික ආහාර සහ පිළිකාකාරක වැනි එවැනි ආහාර ගැනීමෙන් වැළකෙන්න. ඔබට සෞඛ්‍යමත් දිවියකට සුබ පතන ගමන් මේ පාඩමින් මා සමුගන්නවා. ආයිබෝවන්.